හරි දුවේ පුතේ ආයිබෝවන් සියලුම දෙනාට. පුතේ දැන් අපි ඕගොල්ලන්ගේ පන්තියේ පාඩම් දෙකක් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. සංඛ්‍යා රටා පාඩම අපි අවසන් කරා. ඒ වගේම තමයි පරිමිතිය පාඩමත් අපි අවසන් කරා. අද අපි කෝණ පාඩමත් අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ පෙබරවාරි මාසේ පළවෙනි සතියේ ඔන්න අපි කෝණ පාඩමත් කොහොම හරි අවසන් කරමු. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් මට පේනවා අද අලුතෙනුත් දරුවෝ එකතු වෙලා ඉන්නවා. නොදැකපු නම් කීපයක් තියෙනවා. ඉතින් අලුතෙන් එකතු වුණු දරුවන්ටත් කියන්නේ දැන් අද අපි පෙබරවාරි මාසේ පළවෙනි සතිය වුණාට ගිය මාසේ අන්තිම සතිය කරපු පාඩමේ තවත් කොටසක් තමයි අද මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා මම ගිය සතියේ කරපු ඔක්කොම මතක් කරන්න යන්නේ එහෙමොත් අපිට ලොකු කාලයක් යනවනේ. මම ඕගලන්ට මතක් කරගෙන නම් මෙන්න මේව. අපි පටන් ගත්තේ පුතේ කෝණ පාඩම. හරි. කෝණ ගැන අපි කතා කරොත් අපි 6 වසරේදීත් කෝණ පාඩම ගැන කතා කරනවා. 7 වසරේදී අපි කෝණ වර්ග ගැන ඉගෙන ගන්නවා. කෝණ මැනීම, කෝණ ඇඳීම, කෝණ නම් කිරීම කියන දේවල් ඉගෙන ගන්නවා. 8 වසරේ පන්තියට ආවට පස්සේ අපි ඉගෙන ගත්ත පුතේ කෝණ යුගල්. අනුරූප කෝණ යුගල්. අනුපූරක කෝණ යුගල්. පරිපූරක කෝණ යුගල්. බද්ධ කෝණ යුගල්. ඔන්න ඔය ටික තමයි අපි මේනකොට ඉගෙන ගත්තේ. අපි මුලින්ම ඉගෙන ගත්තේ අනුපූරක කෝණ යුගල්. අනුපූරක. මොකද මේ අනුපූරක කිව්වේ කෝණ යුගලක් එකතු වෙලා. ඒ කියන්නේ කෝණ දෙකක් සම්බන්ධ වෙලා අංශක 90 කියන එක හදනවා නම් අපි යන්නේ කෝණ යුගලයට කියනවා අනුපූරක කෝණ යුගලක් කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පරිපූරක කෝණ යුගල් ගැන. මොනවද මේ පරිපූරක කෝණ යුගල් කියන්නේ? කෝණ යුගලක් එකතු වෙලා අංශක 180 සම්පූර්ණ කරනවා නම් අන්නේ කෝණ යුගලට අපි කියනවා පරිපූරක කෝණ යුගලක් කියලා. ඒත් එක්කම වැදගත් දෙයක් මතක් කරගන්න ඕනේ. මොන මේ දෙක මුලින්ම කතා කරේ. අනුපූරක කෝණ යුගලක් කිව්වේ දෙන්නේ එකතු වෙලා 90 හදනවා නම්. කිසියම් සුළු කෝණයක් දුන්නොත් අපි හිතමු අංශක 50 කියලා. ඒ සුළු කෝණයට අංශක 90 සම්පූර්ණ කරන්න තව කීයක් ඕනේද? 40ක් ඕනේ. අන්නේ 40ට අපි කියනවා 50ගේ අනුපූරකය කියලා. කිසියම් සුළු කෝණයකට අංශක 90 සම්පූර්ණ කරන්න අවශ්‍ය ඉතිරි සුළු කෝණයට අපි කියනවා යාගේ අනුපූරකය කියලා. එහෙනම් 40 අනුපූරකය කීයද? 50යි. 60 අනුපූරකය කීයද? 30යි. 30 අනුපූරකය කීයද? 60යි. 80 අනුපූරකය 10යි. 10 අනුපූරකය 80යි. ඒ අනුපූරකය. එහෙනම් පරිපූරකය කියන්නේ මොකද්ද? කිසියම් කෝණයකට අංශක 180 සම්පූර්ණ කරන්න අවශ්‍ය ඉතිරි කෝණයට කියනවා එයාගේ පරිපූරකය කියලා. 100 පරිපූරකය 80යි. 80 පරිපූරකය 100යි. 60 පරිපූරකය 120යි. 120 පරිපූරකය 60යි. ඔන්න ඔය දේවල් ටික තමයි පුතේ අපි එදා කතා කළේ. ඊට පස්සේ අපි ගියා වැදගත්ම තැනකට. ඒ මොකද්ද? බද්ධ කෝණ. බද්ධ කෝණ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බද්ධ වෙනවා කියන්නේ එකට සම්බන්ධ වෙනවා. එකට ඇලෙනවා. හැබැයි මම කිව්වා නිකම්ම එකට සම්බන්ධ වෙච්ච පළියට, නිකම්ම එකට බැඳුණු එකට ඇලුණු පළියට බද්ධ කෝණ යුගලක් කියලා කියන්න බෑ. අවශ්‍යතා තුනක් තියෙනවා සම්පූර්ණ කරන්න බද්ධ කෝණ යුගලක් වෙන්න නම්. පළවෙනි එක තමයි පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි පොදු බාහුවක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි කෝණ යුගලය පොදු බාහුවෙන් දෙපස තියෙන්න ඕනේ. එකම පැත්තක තියලා හරියන්නේ නැහැ. එහෙනම් බද්ධ කෝණ යුගලක් කිව්වේ මොකද්ද අපි? පොදු ශීර්ෂයක්, පොදු බාහුවක් සහිත පොදු බාහුවෙන් දෙපස පිහිටන කෝණ යුගලකට තමයි අපි කියන්නේ බද්ධ කෝණ යුගලක් කියලා. එහෙනම් අන්න එතන තමයි පුතේ අපි නැවතුනේ. නේද? බද්ධ කෝණ වලින් එහාට අපි ගියේ නෑ. හරි. හරි. ඔයගොල්ලන්ට නිබන්ධන ගත්ත දරුවන්ට නිබන්ධනයෙන් බලන්න පුළුවන්. මම පුංචි නෝට් එකක් වැඩි ලොකුන්නේ පුංචි නෝට් එකයි හැම එකටම අභ්‍යාස කීපයකුයි දාලා ඇත්තේ නිබන්ධනය. හරි. පුතේ දැන් අද අපි කතා කරන්න යන්නේ මුල්ම මාතෘකාව. දැන් අද අලුතෙන් සම්බන්ධ වෙන අය වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එකෙන් මේ මාතෘකා තුනට අදාළ නෝට් එක ලියාගෙන ඉන්න ඕනේ. මොකද අලුතෙන් සම්බන්ධ වෙන අය නැත්නම් ඒගොල්ලන්ට අද මෙලෝඩියක් තේරෙන්නේ නැති වෙවි. හරි. පුතේ
අද අපි කතා කරන්නේ සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ. අපි මේකට කියනවා පරිපූරක බද්ධ කෝණ කියලා. මාතෘකාව ලියන්න. සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ. සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ නැත්නම් සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඕකට මොවරහන් ඇතුලේ දාගන්න පරිපූරක බද්ධ කෝණ. පරිපූරක බද්ධ කෝණ. හරි. දැන් බලන්න පුතේ හැමෝම මම මෙන්න මේ වගේ මම අඳිනවා මේන සරල රේඛාවක්. මෙයා සරල රේඛාවක්. මේ සරල රේඛාවේ නම AB. තවත් සරල රේඛාවක් මෙයාට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙන සරල රේඛාවේ නම CD. CD. AB සරල රේඛාව තියෙනවා CD සරල රේඛාව තියෙනවා. මම දැන් ඇඩ්නේ මොනවද ලිව්වා? AB හා CD කියන්නේ පුතේ සරල රේඛා දෙකක්. සරල රේඛා වේ. පුතේ මම පුංචි දෙයක් ගැන ඔයගොල්ලන්ට කියනවා. මොකද්ද? ඔයගොල්ලන්ට පැහැදිලි ADC හා CDB කියලා කෝණ දෙකක් මෙතන තියෙනවානේ. මේ තියෙන්නේ ADC කියන කෝණය. මේ තියෙන්නේ CDB කියන කෝණය. ඔන්න කෝණ දෙක. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙන්න මේ කෝණ දෙකේම ශීර්ෂය D. ADC ගේ ශීර්ෂය D. CDB ගේ ශීර්ෂය D. ඒ වගේම තමයි ADC ගේ CD කියන කෝණ බාහුව තියෙනවා. CDB ගේ CD කියන කෝණ බාහුව තියෙනවා. ඔය කෝණ දෙකේම ශීර්ෂය D. ඒ වගේම තමයි කෝණ දෙකේම CD කියන බාහුව තියෙනවා. ඒ කියන්නේ බාහුව දෙන්නටම පොදුයි. එහෙනම් මේ කෝණ දෙකට පොදු ශීර්ෂයක් තියෙනවා D කියලා. පොදු බාහුවක් තියෙනවා CD කියලා. ඒ වගේම තමයි ADC කෝණයේ ඉන්නේ පොදු බාහුවෙන් මේ පැත්තේ CDB කෝණයේ ඉන්නේ පොදු බාහුවෙන් මේ පැත්තේ. පොදු බාහුවෙන් දෙපැත්තේ තමයි කෝණ දෙක තියෙන්නේ. එහෙනම් ADC හා CDB කියන කෝණ දෙක මොන කෝණ දෙකක්ද? බද්ධ කෝණ දෙකක්. බද්ධ කෝණ දෙකක්. පොදු බාහුවක් තියෙන, පොදු ශීර්ෂයක් තියෙන, පොදු බාහුවෙන් දෙකක් තියෙන. බද්ධ කෝණ දෙකක්. ඒ වගේම AB සරල රේඛාවක් නේ. AB සරල රේඛාවක්. සරල රේඛාවක් නිසා ADC ගේ CDB ගේ එකතු අංශක කීයක් වෙනවද? 180ක් වෙනවා. 180ක් වෙනවා. මෙන්න මේ වගේ කෝණයකට තමයි අපි කියන්නේ පරිපූරක බද්ධ කෝණ කියලා. එහෙම නැත්නම් සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ කියලා. ඇයි එහෙම කියන්නේ? බද්ධ කෝණක් වෙනවා. පරිපූරකත් වෙනවා. බද්ධ කෝණ වෙන්නේ කොහමද? පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුවෙන් දෙපැත්තේ ඉන්නේ. ඒක නිසා බද්ධ කෝණ. AB කියන්නේ සරල රේඛාවක් නිසා මේ දෙන්නගේ එකතු 180යි. ඒක නිසා මේ දෙන්න සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ. මේ වෙයින් ගණන් හදන්න තියෙනවා. හරි සරලයි වගේ තමයි පේන්නේ. ඔය ඇත්තටම සරලයි. මහ ලොකු දෙයක් නෑ. පුතේ සරල රේඛාවක් මත බද්ධ කෝණ කියන මාතෘකාව ලියාගත්තනේ. මේ සටහන ඇඳලා AB හා CD සරල රේඛා වේ. නැත්නම් සරල රේඛා වෙයි කියලා ලියලා නවත්තන්න මම එතනින් එහාට ඔයගලන්ට දෙනවා ලියන්න ඕන නෝට් එක.
හරි. හරි පුතේ. මෙහෙම ලියන්න යටින්. මෙහෙම ලියන්න. දැන් මේක ලියුවානේ. මේකට යටින් ලියන්න ඊළඟ තරුව දාලා D පොදු ශීර්ෂයත් ඔයගොල්ලෝ ලියාගෙන යන්න. D පොදු ශීර්ෂයත් CD පොදු බාහුවක්. CD පොදු බාහුවක්. CD පොදු බාහුවක්. සායි කියනවාද? D පොදු ශීර්ෂයත් CD පොදු බාහුවක්. D පොදු ශීර්ෂයත් CD පොදු බාහුවක්. පොදු බාහුවෙන් දෙපස පිහිටීමත්. පොදු බාහුවෙන් දෙපස පිහිටීමත්. නිසා මොකද්ද මම කිව්වේ D පොදු ශීර්ෂයත් CD පොදු බාහුවත් පොදු බාහුවෙන් දෙපස පිහිටීමක්. අර බද්ධ කෝණ වෙන්න තියෙන අවශ්‍යතාව තුන මම කිව්වේ. D පොදු ශීර්ෂයත් CD පොදු බාහුවත් පොදු බාහුවෙන් දෙපස පිහිටීමක්. නිසා ADC හා CDB ADC හා CDB බද්ධ කෝණ වේ. ADC හා CDB බද්ධ කෝණ වේ. ඊළඟ රූලෙන් ලියන්න AB සරල රේඛාවක් බැවින් AB සරල රේඛාවක් බැවින් ADC හා CDB ADC හා CDB පරිපූරක කෝණ වේ. පරිපූරක කෝණ වේ. සර් කියන්න. AB සරල රේඛාවක් බැවින් ADC හා CDB පරිපූරක කෝණ වේ. පරිපූරක කෝණ වේ. හරි. ඊළඟ රූලෙන් ලියන්න මෙවැනි කෝණ යුගලක්. මෙවැනි කෝණ යුගලක් මෙවැනි කෝණ යුගලක් සරල රේඛාවක් මත බද්ධ කෝණ. මේක සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ හෙවත් සරල රේඛාවක් මත බද්ධ කෝණ හෙවත් පරිපූරක බද්ධ කෝණ ලෙස හැඳින්වේ. සරල රේඛාවක් මත බද්ධ කෝණ හෙවත් පරිපූරක බද්ධ කෝණ ලෙස හැඳින්වේ. පරිපූරක බද්ධ කෝණ ලෙස හැඳින්වේ. හරි. දැන් පාට පෑනක් කරන් ලියා ගන්න මේක. මේ මම අදින එක නෙවෙයි හොඳේ. මම කියන වාක්‍යය අදින එක පස්සේ.
පාඩ පෑනක් කරන් ලියා ගන්න. සරල රේඛාවක් මත සරල රේඛාවක් මත සෑදෙන සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ. සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ. පොඩ්ඩක් ඉන්න. පුතේ මම උදාහරණ දෙකක් දාලා දෙනවා. මම මේවා හදන්නේ. ඕගොල්ලෝ මේවා හදන්න යන්න එපා. මම හදන්නේ. හදලා ඊට පස්සේ ඕගොල්ලන්ට ගණන් කීපයක් දෙනවා. පුතේ දැන් පළවෙනි එක බලන්න. දැන් මේක හරි ලේසිනේ. PR කියන්නේ සරල රේඛාවක්. පුතේ QO කියන්නේ තවත් සරල රේඛාවක්. මෙතන කෝණ දෙකක් තියෙනවා. මෙයා අංශක 50යි. මෙයා දාලා දින x කියලා. අපි දන්නේ ඒක තමයි හොයන්න ඕනේ. POQ සොයන්න කියලා දාලා තියෙනවා. සමහර විට මේක විභාගෙදි දෙන්න පුළුවන්. x හොයන්න නැත්නම් x මගින් දැක්වෙන කෝණයේ විශාලත්වය සොයන්න කියලා. අර හිතින් කියන්න පුළුවන්. කීයද පුතේ? 130යි. 130යි. මොකද සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණවල එකතු 180ක් කියලා දැන් සර් කිව්වනේ. ඉතින් එක්කෙනේ 50යි නම් 180ෙන් 50 ගියාම 130යි. x සමානයි 130යි කියලා දාන්න. නැත්නම් POQ සමානයි 130යි කියලා දාන්න. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවද? නෑ. මේ වගේ ගානක් ආවොත් හදන ක්‍රමයක් තියෙන පුතේ. ක්‍රමයක් තියෙනවා. අනේ ක්‍රමයේ ඉගෙන ගන්න. සමීකරණයක් විදිහට මේ ගාන අපි විසඳලා පෙන්නන්න ඕනේ. මෙන්න මෙහෙමයි. හොඳට බලන්න. මේ කෝණ දෙක එකතු වුණාම කීයද? POQ QOR එකතු වුණාම කීයද පුතේ? අංශක 180යි. මම ලියනවා මට දීලා තියෙන සංකේත භාවිතා කරලා එක. POQ ට මට දීලා තියෙන්නේ x කියලානේ. x එකතු කිරීම QOR ට මට දීලා තියෙන්නේ 50යි කියලා අංශක. අංශක 50. x එකතු කිරීම 50 සමානයි අංශක 180යි. සමීකරණයක් ලිව්වා. පුතේ ඕගොල්ලෝ දැන් නම් මේක එච්චරම මේ පන්තියේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි 9 වසරේදී අනිවාර්යෙන් මෙතන ලියන්න ඕනේ මෙහෙම වෙච්ච හේතුව මොකක්ද කියලා. හේතුව තමයි අපි දැන් ඉගෙන ගත්ත එක. සරල රේඛාවක් මත බද්ධ කෝණය. මේ සමීකරණ ඉස්සරහින් ඕක ලියන්න ඕනේ. ඒක 9 වසරේ ඉඳන් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි මේ පන්තියේදී ඒක එච්චරම බලන්නේ නැහැ. මතක තියාගන්න. මේ කෝණ දෙකේ එකතුව 180යි. දැන් x නේ හොයන්න ඕනේ. x හොයන්න නම් 50 ඉවත් වෙන්න ඕනේ. සරල සමීකරණයක්. කොහොමද 50 ඉවත් කරන්නේ? x ධන 50ට ඍණ 50. අනිත් පැත්තේ 180ට ඍණ 50. සමීකරණ ඉගෙන ගන්න ඕනේ. ධන 50ට ඍණ 50 බිඳුවයි. x සමානයි 180ෙන් 50ක් ගියාම 130යි. එහෙනම් x කියන කෝණයේ විශාලත්වය 130යි. අපෙන් අහලා දින POQ නේ. ඉතින් POQ කියන්නේ x තනේ. එම නිසා POQ සමානයි අංශක 130යි කියලා දැම්ම උත්තරේට ඉදිරියට ඔච්චරයි. යන් ඊළඟ ගානට. ඊළඟ ගාන කියන්නේ COD හොයන්න. COD කියන්නේ මෙන්න මේ කෝණයනේ. ඒ කෝණය ඇතුලේ තියෙන 2x කියලා. ඒ කෝණය ඇතුලේ තියෙන පුතේ 2x. අන්න යාව තමයි අපි හොයන්න ඕනේ. දැන් මට මුලින්ම ලියන්න පුළුවන් අපි ඉගෙන ගත්ත සම්බන්ධය. දැන් මෙතන සරල රේඛාව මත කෝණ තුනක් තියෙනවා. කොහොම කරත්
AD සරල රේඛාවක් නිසා මේ තුන් දෙනාගේ එකතුව 180ක් විය යුතුයි. මම මුලින් මේක ලියනවා. මොකද්ද? මෙයා x එකතු කිරීම, මෙයා 3x එකතු කිරීම, මෙයා 2x. x එකතු කිරීම 3x එකතු කිරීම 2x. මේ කෝණ තුන සමානයි අංශක 180යි. මොකක්ද හේතුව? සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ. මේ තියෙන්නේ. මේක ඉස්සරහින් ලියන්න ඕනේ. දැන් එච්චර මම කියවනේ 8 දී එච්චර මොක බලන්නේ නැහැ. හැබැයි 9 දී අනිවාර්යෙන් ලියවෙන්න. 9 හා එතනින් ඉදිරියට. දැන් අපි මේ තුන එකතු කරමු. සජාතීය පදනේ රීජ්‍ය ප්‍රකාශන එකතු කරන්න ඕගොල්ලෝ දන්නවනේ. x 3x එකතු කරාම 4x. 4x ට 2x එකතු වුණාම 6x. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් 6x සමානයි 180යි. ඔන්න සමීකරණය තව ටිකක් ලේසි වුණා. සජාතීය පද එකතු වුණා. දැන් x හොයාගන්න එපයි කීයද කියලා. 6 ගුණ කිරීම x නේ තියෙන්නේ. 6 නැති කරන්න මේ පැත්ත 6ෙන් බෙදන්න ඕනේ. එතකොට අනිත් පැත්තත් 6ෙන් බෙදෙනවා. නම් 6යි x මම බෙදන පුතේ 6ෙන්. අනිත් පැත්තේ ඉන්න 180ත් මම බෙදන 6ෙන්. 6ට 6 ඒවා එකයි. x සමානයි 180 6ෙන් බෙදමු. 18ට 6 ඒවා 3යි. එහෙනම් 180ට 30. අංශක 30යි. x නේ 30යි කියලා හොයාගත්තේ. මගෙන් අහන්නේ COD. ඔයගලන්ට පේන COD කියන කෝණය ඇතුලේ දාලා තියෙන්නේ 2x. 2x නේ. අපෙන් අහන්නේ COD කියන කෝණයනේ. COD සමානයි 2x. x 30යිනේ. එහෙනම් 2x කියන්නේ 2 ගුණ කිරීම 30. දෙවරක් 30 කීයද? අංශක 60. COD කෝණයේ විශාලත්වය අංශක 60. පැහැදිලි නේද? පුතේ උදාහරණ දෙක ලියා ගන්න. දැන් මේක ලියනකොට සරල රේඛාවක් මත බද්ධ කෝණ කියන එකත් ලියන්න. අපි 9 වසරේ ඉඳන් ඒකට හොඳටම හුරු වෙන්න ඕනේ. දැනුත් ලියන්න. එතකොට කොහොමත් හුරු වෙනවනේ. ඉක්මනට. හරිද පුතේ? කොමන තාමත් ලියනා ඉන්නවද? ඔව් සර්. මම කරන්න. හරි ලියන්න.
හරි සර්. හරි පුතේ. සෝයි පළවෙනි ගාන සර් මේ අර දෙවනි පේජේ තියෙන හදපු දාන එතන x ධන 50 ඍණ 50 වෙනවද? සමීකරණ ඔයගොල්ලෝ දන්නවනේ 50 ධන 50ක් ඉවත් කරන්න ඍණ 50ක්. සර් ඔක හදන්න ඕනද? ඔව් පුතේ පටන් ගන්න. හරි පුතේ ගණන් හතරක් දාලා තියෙනවා. දැන් හොඳට බලන්න පළවෙනි එකේ තියෙන්නේ x හොයන්න, දෙවෙනි එකේ තියෙන්නේ x හොයන්න, මේකේ BOD කියන කෝණය හොයන්න, මේකේ තියෙන්නේ ROS කියන කෝණය හොයන්න. හරි? ගණන් හතර හදන්න හොඳට කියවලා බලලා සමීකරණ විදිහට ලියලා තමයි හදන්න ඕනේ. හරි? ඉක්මන් කරන්න. මම අහනයි උත්තර දෙන්න ඕනේ.
හරි සර්. හරි පුතේ. අනිත් පැත්ත ඉවරද? නෑ. ඉක්මන් කරන්න ඕනේ. හරි මන් දැන් නම් වෙලාව දුන්නේ නැති. පළවෙනි එක කොබන පළවෙනි එක හදලා ඉවරයි මට වෙන්නේ හැමෝම දසුන් මොකක්ද ආපුතේ උත්තරේ? පළවෙනි එක දසුන් x සමානයි x සමානයි කීයද පුතේ? අංශක 55. අංශක 55. 55. කොබන වෙනවා 45යි. අන්න හරි 45යි. 45. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ දෙන්නගේ එකතු අංශක එක මුලින්ම මොනවා කරන්නේ සමීකරණ ලියා ගන්න. මොකද්ද සමීකරණය? x එකතු කිරීම 135 සමානයි 180. මොකද්ද කරන්න ඕනේ? දෙපැත්තෙන්ම 135 අඩු කරන්න. 180න් 135 අඩු කරාම 45යි. 55 නෙමෙයි හොඳේ. එහෙනම් මේක x සමානයි ගාන හදලා තියෙන්න ඕනේ සමීකරණයක් විදියට අවසාන උත්තරේ තියෙන්න ඕනේ x සමානයි 45. දෙවනි ගාන. පුතේ අපි දෙවනි ගාන ඉමන්ති. මයික් එක ඔන් කරගන්න බලන්න ඉමන්ති. කොනේ චෙන්නුලි. චෙන්නුලි. අංශක 115යි. ඊට පුතේ අංශක 115යි. මේක අංශක 115ක් වෙනවා x වල අම්මෝ. මෙන්න x. අංශක 25ක් ආවා. ඊ සුළු කොණයක්. අංශක 25යි. අංශක 25යි. ලසඳි නේද 25 කියන්නේ ලසඳි? ඔව් සර්. බලමු හරිද කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සරල රේඛාව. මෙයා තමයි සරල රේඛාව. එයාගේ මත කෝණ 3ක් තියෙනවා. කෝණ 3ක් තියෙනවා මම ලොකුවට පෙන්නුවේ. එකක් 90ක්. 90ක් කියන්නේ ඍජු කෝණයක්. අනිත් එක්කෙනා 65ක්. අනිත් එක්කෙනා x. අන්නේ x තමයි මම හොයන්න ඕනේ. කොහොමද ලියන්නේ? සමීකරණය ලියමු අපේ x ඉන්නවා 65 ඉන්නවා 90 ඉන්නවා. ඒ තුන් දෙනාම ලියන්න ඕනේ. x එකතු කිරීම 65 එකතු කිරීම 90 සමානයි 180යි. තේරුණා නේද? x අය 65යි 90යි මේ තුන් දෙනාම එකතු වුණාම 180යි. සරල රේඛාවක් මත හැදෙන බද්ධ කොණ තුනක් ඉන්නවා එතන. දැන් මේ දෙන්න සජාතියයිනේ 65යි 90යි එකතු කරාම ගියේ පුතේ 155යි. එහෙනම් x එකතු කිරීම 155 සමානයි 180. දැන් x හොයන්න නම් දෙපැත්තෙන්ම අපි කාවද ඉවත් කරන්න ඕනේ. 155 ඉවත් කරන්න ඕනේ. එහෙනම් x ධන 155ටත් ඍණ 155ක් 180ටත් ඍණ 155ක්. මෙතන ධන 155ට ඍණ 155 කැපෙනවා. x සමානයි
180ෙන් 155ට ගියාම අංශක 25. එහෙනම් x කියන කෝණය එනවා අංශක 25. හරි පුතේ හරියට කරන්න ඕනේ. ඔන්න මේකේ BOD කෝණය අහන්නේ අශාන් ඉඳුවර. මොකද්ද උත්තරේ? අශාන් ඉඳුවර චමිදු කියන්න පුතේ චමිදු මයික් එක ඔන් කරා කියන්න. චමිදු ඇහෙන්නේ නැහැ නේ මට. අපි සංදීපගෙන් ආමු. සංදීප මොකද්ද සංදීප උත්තරේ? BOD සමානයි අංශක 120. 120යි. සංදීප බලාගෙන ඉන්නේ උත්තර දෙන්න නේද? මයික් එකට ඇඟිල්ල තියාගෙනම ඉන්නේ මට පේනවා. හරි? හොඳයි. බලමු අපි 120ද කියලා ඉන්නේ පුතේ. මෙහෙම දැන් අපෙන් අහන්නේ BOD. ඔන්න හොඳට බලන්න පුතේ. මේක මම දන්නවා වරද්දාගත්තා ඉන්න කොටස්. සමහරව 60යි කියලා දාලා ඇති. හරි? දැන් ඔයගොල්ලන්ට වෙනවා x තුන් දෙනාම x. ඒ කියන්නේ තුන් දෙනා සමානයි. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් නේ. x එකතු කිරීම x සමානයි 180යි. මේ තුන් දෙනාගේම එකතුව 180යි. පැහැදිලිනේ? x එකතු කළාම මට ලියන්න පුළුවන් 3x. එහෙනම් 3x සමානයි 180යි. දැන් මොකද්ද කරන්නේ? x හොයන්න දෙපැත්තම මම 3ෙන් බෙදනවා. 3xත් 180වත් මේ දෙපැත්තම මම 3ෙන් බෙදනවා පුතේ. 3ට 3ම 1යි x සමානයි 180 3ෙන් බෙදුවාම අංශක කීයද? 60. එහෙනම් x කියන්නේ අංශක 60යි. x නේ 60ක් වෙන්නේ. මම අහන්නේ x නෙවෙයි. BOD කෝණය. BOD කියන්නේ මේ කෝණය. මෙන්න මේ කෝණය නේ. BOD කෝණය කියන්නේ x මෙතනත් 60ක් තියෙනවා මෙතනත් 60ක් තියෙනවා. 60යි කීයද? 120යි. එහෙනම් BOD සමානයි අංශක 120යි. BOD නේ මම අහන්නේ. BOD අංශක 120යි. හරි? පුතේ ඒක තමයි මම කියන්නේ දැක්කනේ කලින් ගණන් දෙකම ඔන්න මුලින් උත්තර දීපු දෙන්නම වරද්දාගත්තා. හොඳේ. මේ ගන්න. මේකේ ඒකෙත් මම අහන්නේ ROS. ROS මම අහන එක්කෙනා විතරයි උත්තර දෙන්නේ. මම නම දමිඳු කියන්න බලන්න ROS කීයද? උත්තර දෙන්නේ නැහැ. දුලක්ෂි අංශක 120යි. ROS 120යි කියලාද කියන්නේ දුලක්ෂි? මේකේ හරි අපි බලමු. මම මකනවා. ලසන්දි කියන්න බලන්න කීයද කියලා 120ද? ලසන්දි නෑස. එහෙනම් කීයද ලසන්දි? 40යි. 40යි. මට චමිඳු මෙසේජ් එකකුත් දාලා දිනවා 40යි කියලා. බලමු. හරි පුතේ. ඔන්න මෙයා 40යිලු. චමිඳුත් මෙසේජ් එකක් දාලා දිනවා. ලසන්දිත් කියනවා එක්කෙනෙක් කියන 120යිලු. අපි බලමු ඇත්තටම කීයද කියලා. පුතේ මම මෙන්න මේ කෝණ තුනම ගත්තොත් PS සරල රේඛාවක් කියලා ඔයගොල්ලන්ට පැහැදිලි. PS කියන්නේ සරල රේඛාවක්. ඒක නිසා මේ කෝණ තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ. මෙයා x, මෙයා 120, මෙයා 2x. මම මෙහෙම ලියනවා. x එකතු කිරීම 2x එකතු කිරීම 120. මම නෑ තුන් දෙනා මාරු කරලා ඉවර මුලින් x ලිව්වා. ඊට පස්සේ 2x ලිව්වා. ඊට පස්සේ 120. ඔය තුන් දෙනාගේ එකතුව 180යි. සජාතිය දෙන්නෙක් ඉන්නවානේ. x ධන 2x. x ධන 2x කියන්නේ පුතේ 3x. එහෙනම් මට ලියන්න පුළුවන් 3x ධන 120 සමානයි 180යි. දැන් 120 දෙපැත්තෙන්ම අඩු කරමු. 120ත් 3ත් දෙකම ඉවත් කරන්න එපා. ඒ ගාන හදන්න නම්. නේද? මුලින් 120 ඉවත් කරමු. 3x ධන 120ට ඍණ 120ක්. අනිත් පැත්තේ 180ට ඍණ 120ක්. මොකෝ වෙන්නේ? මෙයාට මෙයා කැපෙනවනේ. 3x සමානයි 180න් 120ක් ගියාම 60යි. x හොයාගන්න එපා. x හොයන්න 3x 60ක් දෙපැත්තම මම බෙදනවා 3ෙන්. මේ සමීකරණ පාඩම 7 වසරේ. හොඳේ 3ට 3 1යි කියලා කැපෙනවා. x සමානයි 63න් බෙදුවාම අංශක 20යි. x 20යි. අපෙන් අහන්නේ ROS කෝණය.
ROX ගේ ඇතුලේ තියෙන්නේ 2x කියලා. එහෙනම් මම ලියනවා ROS සමානයි 2x. x 20යිනේ. එහෙනම් දෙවරක් 20. දෙවරක් 20 කීයද පුතේ අංශක 40. එහෙනම් ROS කීයද? 40. හොඳයි. මට උත්තර දුන්නේ කවුද? කීප දෙනෙක්ම දුන්නා නේද? මෙසේජ් වලින් දාලා තිබ්බා. හරි. හරි. දැන් එහෙනම් ඔන්න පුතේ සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණක් අපි කතා කරා. හරි. දසුනුත් දාලා දිනෝ එතනයි කියලා. හරි පුතේ. දැන් ලියන්නේ නම් හැමෝම ඊළඟ මාතෘකාව. ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණ. ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණ. ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණ. හරි. ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණ. දැන් බලන්න පුතේ. දැන් මම බෝඩ් එකේ ලක්ෂයක් ලකුණු කරනවා. ඔයා දන්නවා එකම තලයක් කියන්නේ මොකද්ද මේ අලුත් වචනයක් එකම තලයක්. මගේ බෝඩ් එක කියන්නේ තලයක්. ඔයාගේ බිත්තිය කියන්නේ තලයක්. අපේ බිම තලයක්. එකම තලයක. දැන් උදාහරණයක් විදිහට මේ ලක්ෂය වටා මේ බෝඩ් එක කියන තලය මත මට සරල රේඛා ඇඳලා ඕන තරම් කෝණ හදන්න පුළුවන්. දැන් මේ සරල රේඛාවක් මේ බෝඩ් එකෙන් ඉස්සරහට ගන්න පුළුවන්ද? මෙහෙට ඉස්සරහට බෑනේ. බෝඩ් එක කියන තලය මත විතරයි මේ සරල රේඛා ටික තියෙන්නේ. දැන් ඔයාලට පේන මේ ලක්ෂ්‍ය වටේට කෝණ 4ක් හැදිලා තියෙනවා. නේ? මෙන්න තව ලක්ෂයක් ලකුණු කරන මෙන්න. ඒ ලක්ෂ්‍ය වටේට මම කෝණ 3ක් හදලා තියෙනවා නේ. මේ බලන්නකෝ මේ. මෙන්න තව ලක්ෂයක් ලකුණු කරනවා. එයාගේ වටේට තියෙන්නේ කෝණ 2යි. සුළු කෝණයකුයි පරාවර්ත කෝණයකුයි. බලන්න. නේද? ඉතින් ලක්ෂයක් වටේට පුතේ කෝණ ඕන තරම් හැදෙන්න පුළුවන් නේ. මේ බලන්න. 1 2 3 4 5. කොච්චර හැදුනා මේ කෝණ ටික ඔක්කොම එකතු වුණාම සම්පූර්ණ වටයක් නේ හැදෙන්නේ. සම්පූර්ණ රවුමක් හැදෙන්නේ. ලක්ෂයක් වටේට කෝණ 4ක් තිබුණත් 3ක් තිබුණත් 2ක් තිබුණත් 5ක් තිබුණත් ඔය කෝණ ටික එකතු වෙලා හැදෙන්නේ සම්පූර්ණ වෘත්තයක් සම්පූර්ණ වටයක්. එහෙනම් අපි බලන්න ඕනේ සම්පූර්ණ වටයක් කියන්නේ අංශක කීයක්ද? ඔය ලක්ෂයක් වටා හැදෙන කෝණ ඔක්කොගෙම එකතුව අංශක කීයක්ද? අන්න ඒක තමයි අපි හොයන්න ඕනේ පුතේ. එහෙනම් ලියවන්නේ ලක්ෂයක් වටා කියන පුතේ. කවුද කතා කරේ? හරි. බලන්න අපි ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණවල විශාලත්වයන්ගේ එකතුව අංශක කීයද කියලා බලන්නයි යන්නේ. හරි. බලන්න මම අදිනවා සරල රේඛාවක්. මේ සරල රේඛාවේ නම AB. මේ රේඛාව මත තියෙනවා පුතේ C කියලා ලක්ෂයක්. AB කියන සරල රේඛාව මත තියෙනවා C කියලා ලක්ෂයක්. පුතේ මේ C කියන ලක්ෂයට CD කියන සරල රේඛාවත් CE කියන සරල රේඛාවත් ඇවිල්ලා එකතු වෙනවා. දැන් ඔයාට පැහැදිලිව පේනවා මෙතන කෝණ 4ක් හැදිලා. මේ කෝණේ නම ACD කෝණය. මේ කෝණේ නම DCB කෝණය. එතකොට මේ කෝණේ නම BCE කෝණය. මෙයාගේ නම ACE කෝණය. කෝණ 4ක් හැදිලා තියෙනවා ලක්ෂ්‍ය වටේට. හරි? මම පුංචි වැඩක් කරනවා. අපි දන්නවා ලියන්නම් කොහොමද? AB සරල රේඛාවක් බැරි. AB කියන එක්කෙනා සරල රේඛාවක් නිසා මෙයා සරල රේඛාවක් නිසා මෙන්න මේ දෙන්න එක්කෙනෙක් ACB එකතු කිරීම අනිත් එක්කෙනා BCD එන්න මෙයා මේ දෙන්නගේ එකතුව කීයද පුතේ අංශක යන්න බලන්න ඔන්න ඉතින් ඔක බැරි වෙන්න විදියක් නැහැ AB සරල රේඛාවක් නිසා ACD ගේ BCD ගේ නම් මේ ලකුණු කරලා තියෙන කෝණ දෙක එකතුව කීයද අංශක 180යි 180යි අපි ඉගෙන ගත්තානේ දැන් චුට්ටකට කලින් සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ වල එකතුව 180යි කියලා එහෙනම් මේ දෙන්නගේ එකතුව අංශක 180යි ඒ වගේම
AB සරල රේඛාවක් නිසා මේ යටිපැත්තේ හැදිලා තියෙන ACE කෝණයයි BCE කෝණයයි. ACE කෝණය BCE කෝණය. ACE කෝණයයි BCE කෝණයයි. ඒ දෙන්නම එකතු කළාම අංශක කීය දෙන්නේ පුතේ? 180. ඒත් 180යි. මේ දෙන්නගේ එකතුවත් 180යි මේ දෙන්නගේ එකතුවත් 180යි. එයි එහෙම වෙන්නේ? AB සරල රේඛාවක්නේ. මම මෙයාව නම් කරනවා පළවෙනි ප්‍රකාශනය පළවෙනි සමීකරණය. මෙයාව නම් කරනවා දෙවෙනි ප්‍රකාශනය. එහෙම නැත්නම් දෙවෙනි සමීකරණය කියලා. මම පුංචි වැඩක් කරනවා. මේ පළවෙනි ප්‍රකාශනයයි දෙවෙනි ප්‍රකාශනයයි එකතු කරනවා. පුතේ ප්‍රකාශන දෙකක් එකතු කරනකොට පළවෙනියගේ වමට දෙවෙනියගේ වම එකතු වෙනවා. පළවෙනියගේ දකුණට දෙවෙනියගේ දකුණ එකතු වෙනවා. ඔන්න පළවෙනියගේ වමේ ඉන්නේ කවුද? ACD ධන BCD. දෙවෙනියගේ වමේ ඉන්නේ කවුද? ACE ධන BCE. මේ දින්නේ පළවෙනියගේ වම, මේ දින්නේ දෙවෙනියගේ වම. සමානයි අනිත් පැත්තේ දකුණු පැති දෙක. පළවෙනියගේ දකුණෙත් 180, දෙවෙනියගේ දකුණෙත් 180. අපි දන්නවා 180 කීයද? 360යි. එහෙනම් මෙන්න මේ කෝණ හතරේ එකතුව අංශක 360යි. මට පැහැදිලි මේ කෝණ හතරෙම ශීර්ෂය C. C ලක්ෂයේ වටේට තමයි මේ කෝණ හතර ඉන්නේ. එහෙනම් C ලක්ෂයේ වටා ඇති කෝණවල එකතු අංශක කීයද? 360යි. පුතේ C ලක්ෂයේ වටා විතරක් නෙමෙයි ඕනම ලක්ෂයක් වටා සෑදෙන කෝණවල විශාලත්වයන්ගේ එකතු අංශක කීයද? 360යි. මතක තියාගන්න. ඕනම ලක්ෂයක් වටා සෑදෙන කෝණවල එකතුව අංශක 360යි. හරිනේ? හොඳයි. අපි ලිවේ ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණ කියලානේ. පුතේ AB කියන සරල රේඛාවේ C ලක්ෂය ඇඳලා මේ රූපෙත් ඇඳලා මේ සමීකරණ දෙක ලියලා ඒ දෙන්න එකතු කරා කියලා මෙතෙන්ට වෙනකම් පෙන්නනවා යටින් දෙන්න නෝට් එක. ඉක්මන් කරන්න. හරි. හරි. සර් බෝඩ් එක පෙන්න. හරි අපි පාඩ පෑනේ වාක්‍යයක් ලියමු යටින්. මේ අනුව ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණවල
සෑදෙන කෝණවල විශාලත්වයන්ගේ එකතුව මේ අනුව ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණවල විශාලත්වයන්ගේ එකතුව අංශක 360කි. මම පුංචි උදාහරණ දෙකක් කරනවා. බලා ඉන්න. පුතේ මෙන්න පළවෙනි එක. දැන් x යන්න තියෙන්නේ. දැන් ඔයගලන්ට පැහැදිලි මෙන්න මෙතන ලක්ෂයක් තියෙනවා. ඒ ලක්ෂයේ වටේට කෝණ තුනක් මම ඇදලා දෙනවා. මෙයා ඍජු කෝණයක්. ඒ කියන්නේ 90ක්. මෙයා 120ක්. මෙයා තමයි x. එයා තමයි මට හොයන්න ඕනේ. අර කලින් වගේම තමයි. හිතින් කියන්න පුළුවන් කියලා මම දන්නවා ආට උත්තරේ. නමුත් අපි මේක හදලා පෙන්නන්න එපැයි. මම ලියනවා x එකතු කිරීම 90 එකතු කිරීම 120 සමානයි 360. වරාණ ඇතුලේ හේතුව ලියන්න ඕනේ. මොකක්ද හේතුව? ලක්ෂයක් වටා කෝණ. මේ පන්තිදී ඔක එච්චර බලන්නේ නැහැ. හැබැයි 9 වසරට ගියාම 9 වසරෙන් ඉදිරියට ලක්ෂයක් වටා කෝණ කියන එක මෙතන ඉස්සරහ අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. හරි? ඔන්න පුතේ. x එකතු කිරීම 90 එකතු කිරීම 120 සමානයි 360. මේ තුන් දෙනාගේ එකතුව 360යි. දැන් මෙතන සජාතියයි. ඒ දෙන්න එකතු කරන්න පුළුවන් මට. එහෙනම් මට ලියන්න පුළුවන් x එකතු කිරීම 210 සමානයි 360. දැන් x නේ හොයන්න ඕනේ. දෙපැත්තෙන්ම 210 අඩු කරන්න. x ධන 210ටත් ඍණ 210ක් අනිත් පැත්තේ 360ටත් ඍණ 210ක්. ධන 210ට 210 කැපිලා යනවා බිඳුවයි කියලා. x සමානයි 360න් 210ක් ගියාම කීයද? 150. එහෙනම් x කියන කෝණයේ විශාලත්වය කීයද පුතේ අංශක? 150. දැන් ඊළඟ එක බලන්න. ඒකේ පුතේ දැන් ඕවා පුර මෙන්න මෙහෙ තියෙන්නේ. තිබුණට මෙන්න මේ ලක්ෂය තමයි O කියලා කියන්නේ. ඔයාලට පේන මෙතන AOB කියලා කෝණයක් තියෙනවා ඍජු කෝණයක්. DOC කියලා කෝණයක් තියෙනවා එයා ඍජු කෝණයක්. BOC කියලා කෝණයක් තියෙනවා එයාගේ ඇතුලේ x කියලා දාලා තියෙන්නේ. AOD කියලා කෝණයක් තියෙනවා එයාගේ ඇතුලේ 2x කියලා දාලා තියෙන්නේ. ආන් එයාව තමයි මගෙන් අහන්නේ. එයාගේ විශාලත්වය තමයි මගෙන් අහන්නේ. මුලින්ම සමීකරණය ලියනවා. මොකද්ද? මම මුලින් ලියන්නම්ක x තියෙන අය 2x ඉන්නවා. ධන මෙතන x ඉන්නවා. ධන මෙතන 90ක් ඉන්නවා. ධන මෙතන 90ක් ඉන්නවා. සමානයි 360යි. ඔන්න ඕලක්ෂයේ වටේට දින කෝණ ටික. 90ව දෙකකුයි x ඉන්න 2x ඉන්න. ඔය ටික එකතු කරාම 360යි. දැන් මේ දෙන්න සජාතියයිනේ. x ධන 2x කියන්නේ 3x. එකතු කිරීම 90 එකතු කිරීම 90 කියන්නේ 180. සමානයි 360. මුලින්ම x හොයාගෙන ඉන්න බෑ ගාන හදන්න. දෙපැත්තෙන්ම 180 අඩු කරනවා. 3x ධන 180ට ඍණ 180ක් අනිත් පැත්තේ 360ට ඍණ 180ක්. ධන 180ට ඍණ 180 කැපෙනවා පුතේ. 3x සමානයි 360න් 180ක් ගියාම 180යි. දැන් දෙපැත්තම බෙදන්න එපා 3ෙන් නේද? 3x 3ෙන් බෙදන 180ක් 3ෙන් බෙදන 3ට 3 කැපෙනවා. දැන් බෝඩ් එකේ මම පේන්නේ අතනින් ලියුවා මම පොඩ්ඩක් මෙතනින් ලියන. එතකොට x සමානයි පුතේ 180 3ෙන් බෙදුවාම කීයද? 18 3ෙන් බෙදුවාම 6යිනේ 60යි. දැන් මේකද උත්තරේ? මේකද උත්තරේ? නෑ. මේක පුතේ උත්තරේ. අංශක 120. ඔව් x නේ 60යි කියලා එන්නේ. අපෙන් අහන්නේ AOD.
AOD ගේ ඇතුලේ තියෙන 2x කියලා. නේද? ඔන්න මම උඩින් හදනවා. හොඳේ මෙතන පේන්නේ නැහැ නේ. අපෙන් අහන්නේ AOD. AOD සමානයි 2x. x 60යිනේ. එහෙනම් 2x කියන්නේ දෙවරක් 60. දෙවරක් 60 කීයද පුතේ? ආංශික 120. හරිනේ? උදාහරණ දෙකක්. මේ ගාන මෙතෙන්ට ගන්න හදලා ඊටු ටික මෙතන තියෙන්නේ. ඉක්මන් කරන්න. පැහැදිලි නෑ ඔයා කියන එක සිග්නල් හරියට නෑ. අහන්න පුතේ. හදිස දැන් මේකෙන් මම ඔයගොල්ලන්ට ගණන් හදන්න දෙන්නේ නැහැ. මොකද මේ අපි අද පාඩම අවසන් කරලා එමු. දැන් මේකෙන් මේ මාතෘකාව යටතේ ගණන් ඕගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙනවා. අද නිබන්ධන ගන්න නැති මම හිතන්නේ සමහර දරුවෝ දුර ඉන්න දරුවන්ට නම් තව දවස් දෙක තුනක් යනකොට නිබන්ධන ලැබෙවි. ඉක්මනට ඕගොල්ලෝ ඒ ටික ගන්න මම හෙට වෙනකොට මම my teachers එකේ දානවා නිබන්ධනය. ඕගොල්ලන්ට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට මේ පාඩමයි අපේ ඊළඟ පාඩම සදිශ සංඛ්‍යා පාඩම. ඒ දෙකටම අදාළ නිබන්ධනයක් තමයි ඇත්තේ. හරි සර්. හරි. දැන් එහෙනම් අපි අන්තිම මාතෘකාවට යමු. දැන් පුතාලට මම කිව්වා දැන් ඕගොල්ලන්ට මෙතන මේ Zoom එකේ chat එක එනවනේ. ඒකේ ඕගොල්ලෝ මම අහන ප්‍රශ්නයකට උත්තර දැම්මට කමන්නේ අනවශ්‍ය දේවල් මුකුත් දාන්න එපා. හොඳේ. මේ සමහරව හායි බායි ගාලා දානවා. ඒවා දාන්න එපා. හරි? ඕගොල්ලෝ අර දැන් හොඳයි සමහර දරුවෝ දාලා තියෙනවා රංශක ගාන අර කලින් ගණන් වල උත්තර 4 දාලා තිබුණා. හොඳයි. එතකොට මට බලා ගන්න පුළුවන් කවුද මේ උත්තර හොයාගෙන තියෙන්නේ කියලා. මම අහන අය විතරක් නෙවෙයි තවත් අය ඉන්නවනේ. උත්තර හොයාගන්න නේද? ඒ වගේ දෙයක් කරාට අනවශ්‍ය දේවල් දාන්න යන්න එපා ඒකේ. අනිත් අයට කරදරයිනේ. හරි. අපි අන්තිම මාතෘකාව ලියමුනේ නම් මේ පාඩමේ අන්තිම ඕන වර්ගය ඔයගොල්ලෝ කතා කරනවා. දැන් බලන්න අපි කතා කරානේ අනු
පූරක කෝණ, පරිපූරක කෝණ, බද්ධ කෝණ, සරල රේඛාවක් මත සෑදෙන බද්ධ කෝණ. ඊට පස්සේ ලක්ෂයක් වටා එකම තලයක සෑදෙන කෝණත් කතා කරා. ඔන්න දැන් අපි අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ලියන්න මාතෘකාව ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ හරි. ප්‍රතිමුඛ කෝණ. ඔන්න පුතේ හොඳට බලන්න ප්‍රතිමුඛ. දැන් මෙන්න මෙහෙමයි. මේ දින මේ කෝණයනේ. මේ කෝණයක් කියලා හිතන්නකො. මේ කෝණේ මුඛේ කොයි පැත්තටද දැරලා තියෙන්නේ? මුඛය කට. මේ උඩි පැත්තට. මෙන්න මේ පැත්ත බලාගෙන තමයි කෝණේ ඉන්නේ. හරි. දැන් මම මේ වගේ වැඩක් කරනවා. මෙන්න සරල රේඛාවක්. මෙන්න තවත් සරල රේඛාවක්. සරල රේඛා දෙකක් ඡේදනය වෙනවා. ඔයගලන්ට පේනවා මේ කෝණේ ඉන්නේ මේ පැත්ත බලාගෙන. එයාගේ මුඛයේ තියෙන මෙහෙට. මෙයාගේ මුඛයේ තියෙන මේ පැත්තට. ප්‍රතිවිරුද්ධ දිශාවල් දෙකට තමයි හැරිලා ඉන්නේ දෙන්න. එහෙනම් මෙන්න මේ වගේ කෝණ යුගලකට තමයි අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ යුගලක් කියලා. ඉතින් ඒත් එක්කම අපිට පේනවා මේ කෝණය මේ පැත්තේ හැරිලා ඉන්නේ. ඒතකොට මේ කෝණය හැරිලා ඉන්නේ මේ පැත්තට. එහෙනම් මෙයයි මොන කෝණ යුගලක්ද? ප්‍රතිමුඛ කෝණ යුගලක්. එහෙනම් මේ දෙන්නත් ප්‍රතිමුඛ කෝණ යුගලක්, මේ දෙන්නත් ප්‍රතිමුඛ කෝණ යුගලක්. දැන් එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මෙන්න සරල රේඛාවක්, මෙන්න අනිත් සරල රේඛාව මෙහෙම ආවා මෙහෙම. හරි? නැවිලා දින්නේ මෙතන. හරිනේ. මෙයා මේ පැත්ත හැරලා ඉන්න, මෙයා මේ පැත්ත හැරලා ඉන්නවා. ඒ දෙන්නත් ප්‍රතිමුඛයිනේ. නේද? මෙයා මේ පැත්ත හැරලා ඉන්නවා, මෙයා මේ පැත්ත හැරලා ඉන්නවා. ඒ දෙන්නත් ප්‍රතිමුඛයිනේ කියලා හිතෙන්න පුළුවන්. ඔව් මුඛේ නම් හරවන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි. හැබැයි අපි මේ මාතෘකාවේදී ඉගෙන ගන්න මෙන්න මෙහෙම දෙයක්. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ යුගල් විශාලත්වයෙන් සමාන වේ. සරල රේඛා දෙකක් ඡේදනය වීමට සෑදෙන ප්‍රතිමුඛ කෝණ යුගල් විශාලත්වයෙන් සමාන වේ. පුතේ මෙතන ඡේදනය වෙන්නේ සරල රේඛා දෙකක් නෙවෙයි. මෙයා නම් සරල රේඛාවක්. හැබැයි මෙයා මෙතෙන්ට වෙනකන් ඇවිල්ලා මෙතනින් නැමිලා. එහෙනම් මෙතන සරල රේඛා තුනක් තියෙනවා. ඒක හරියන්නේ නැහැ. මෙතන නෑ සමාන වෙන ප්‍රතිමුඛ කෝණ යුගල්. මෙතන තියෙනවා. මේ බලන්න. මෙයා 50යි නම් මෙයාත් 50යි. හරි. මෙයා 130යි නම් මෙයාත් 130යි. ඇයි? සරල රේඛා දෙකක් ඡේදන ලක් ප්‍රතිමුඛ කෝණ හැදිලා තියෙනවා. හැබැයි මෙතන එහෙම නෑ. මතක තියාගන්න. සරල රේඛා දෙකක් ඡේදනය වෙට සෑදෙන ප්‍රතිමුඛ කෝණ යුගල් විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමානයි. ඔන්න එහෙනම් අපි බලමු. මෙන්න මෙහෙම පුතේ මම අඳිනවා සරල රේඛා දෙකක් AB හා CD කියලා. මෙන්න AB මෙන්න CD. මේ AB සරල රේඛාව. මේ CD සරල රේඛාව. මෙතන කැපෙන්නේ. කැපෙනවට අපි කියන්නේ ඡේදනය වෙනවනේ. ඕහිදී. AB හා CD කියන සරල රේඛා යුගල ඕහිදී ඡේදනය වෙනවා. මම ඒක ලියනවා මෙන්න. AB හා CD සරල රේඛා ඕහිදී ඡේදනය වේ. AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි ඕහිදී කැපෙන ඕහිදී ඡේදනය වෙනවා. දැන් ඔයගලන්ට පැහැදිලිව පේනවා AOC කෝණයයි BOD කෝණයයි ප්‍රතිවිරුද්ධ පැති වලට තමයි හැරිලා ඉන්නේ. එහෙනම් එදෙන ප්‍රතිමුඛ කෝණ යුගල. එදෙන ප්‍රතිමුඛයි. ප්‍රතිමුඛ කෝණ යුගල් විශාලත්වයෙන් සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද?
AOC මෙන්න මේ කෝණය සමානයි යටිපැත්තේ කාටද BOD ට. මේ කෝණ දෙක සමානයි. ඒ වගේම තවත් ප්‍රතිමුඛ කෝණ යුගලක් තියෙනවා. කවුද ඒ? එකක් AOD. එයාට ප්‍රතිමුඛව ඉන්නවා අර පැත්තේ කවුද? BOC. එහෙම නැත්නම් COB. මෙන්න මේ දෙන්නනේ. මෙයා මේ පැත්ත හැරලා ඉන්නවා. මෙයා මේ පැත්ත හැරලා ඉන්නවා. මේ කෝණයගේ නම AOD. අරයා BOC. එහෙනම් AOD සමානයි BOC. එහෙම නැත්නම් COB. මෙතන ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් තියෙනවා. එක යුගලක් මේක. අනිත් යුගල මේක. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. මෙහෙම ලියන්න. මාතෘකාව ලියවන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. ලියන්න පුතේ. සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වූ විට සෑදෙන එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වූ විට සෑදෙන එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට යොමු වූ කෝණ ප්‍රතිමුඛ කෝණ වේ. හරි පුතේ. මේ සටහන ඇඳලා මේ ටික ලියන්න ඉක්මනට. ප්‍රතිමුඛ කෝණ යුගල් දෙක සමානයි කියන තැන දක්වා ලියන්න මේ සටහන ඇඳලා. හරි සර්. හරි දැන් අර පාට පෑනෙල් ලියන වාක්‍ය ලියමු. පාට පෑනක් ගන්න. ලියන්න. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ යුගල්. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ යුගල් විශාලත්වයෙන් සමාන වේ.
හරි. පුතේ ඔයගලන්ට පේන මෙතන PQ හා RS කියන සරල රේඛා දෙක O කියන ලක්ෂ්‍යයේදී ඡේදනය වෙනවා. හැදිලිනේ. දැන් ප්‍රතිමුඛ කෝණ යුගල්. ප්‍රතිමුඛ කෝණ යුගල් දිනවා 50ට ප්‍රතිමුඛව x ඉන්නවා. y ට ප්‍රතිමුඛව මේ පැත්තේ මම අකුරක් දාලා නැහැ. POS කෝණයේ ඉන්නවා. හරි? මගෙන් අහලා දින කෝණ දෙකක් x අහනවා y අහනවා. දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න x කීයද? කවුරු එක්කෙනෙක් කියන්නේ x. හදන්න දෙයක් නැහැ ටක් ගාලා කියන්න පුළුවන්. අංශක 50. අංශක 50. අංශක 50යි. නේද? අපි ඒකනේ දැන් ඉගෙන ගත්තේ. සරල රේඛා දෙකක් ඡේදනය වුණාම හැදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා ඉගෙන ගත්තා. එහෙනම් මෙතන 50යි නම් මේ පැත්තෙත් 50ක් තියෙන්න එපා. එහෙනම් පුතේ හදන්න මුකුත් කරන්න දෙයක් නැහැ. උත්තරේ කෙලින්ම දාන්න පුළුවන් x සමානයි 50යි. හැබැයි උත්තරේ නිකම්ම දැම්මට හරියන්නේ නැහැ. මම ගත්තේ ප්‍රතිමුඛ කෝණ සමාන වෙන නිසානේ. ඉස්සරහින් වරහන් ඇතුළේ ලියන්න ප්‍රතිමුඛ කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ විතරක් කෙලිය ලියන්න. ඔන්න ප්‍රතිමුඛ කෝණ නිසා තමයි x 50 වුනේ. හරි. x 50යි නම් ඔයා කියන බලන්න y කීයද? y 130යි. 130යි. කොහමද කිව්වේ පුතේ? සරල රේඛාවක අංශක 180. හරි. අයින් ඔයගොල්ලෝ. හොඳයි. දැන් බලන්න බලන්න ඔයගලන්ට වෙනවා PQ සරල රේඛාවක්. PQ සරල රේඛාවක් නිසා ඔයා දන්නවා 50y 50 හා y කියන දෙන්නගේ එකතුව කීයක් එන්න ඕනේද? 180ක් වෙන්න බෑ. එහෙනම් මම එකක් ලියලාම දාන්නම් මේ. මොකද්ද? PQ සරල රේඛාවක් බැරි. PQ කියන එක්කෙනා සරල රේඛාවක් නිසා y එකතු කිරීම 50. y ගෙත් 50 ගෙත් එකතුව 180යි. y හොයන්න මොකද්ද කරන්න ඕනේ? දෙපැත්තෙම 50 අඩු කරන්න. y ධන 50ට ඍණ 50ක් පුතේ. අනිත් පැත්තේ 180ට ඍණ 50. ධන 50ට ඍණ 50 බිඳුවයිනේ. y සමානයි 180ෙන් 50ක් ගියාම කීයද? 130. තමයි. හරි ඉක්මන් කරන්න. උදාහරණ හරි සර්. හරි මොකක්ද? තාම සමහරව ලියනවා. එක්කෙනෙක් කවුරු හරි කියන බලන්න x කීයද කියලා. ඍජු කෝණයක් තියෙනවා. අංශක 90යි. අංශක 90යි x. තව උත්තර දිනවද 90ක් නෙමෙයි මං කියනවා වැරදි. x 90ක් නෙමෙයි. මෙන්න x. අංශක 90. කීයද පුතේ? අංශක 40යි. අංශක 40. අංශක 90යි. 90ක් නෙමෙයි කියලා කිව්වනේ x. අංශක 40යි. 40යි. බලන්න. අංශක 45යි. 45යි. පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දෙන්න. මෙතන 140යි. හොඳේ මෙතන 140 තියෙන්නේ. අංශක 50යි.
අංශක කීයද සංදීප කිව්වා? 50යි. 50යි. බලමු. තවත් 35යි. अंशक 40යිලු अंशक 45 අංශක 45යි. 50යිලු එක එක උත්තර කියනවා. අංශක 70යි. अंशक 60 60යි. 70යි. 70යි. අංශක හරි. 45යි. 20යි. අපෝ ඇති. අංශක 45යි. පුතේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම තමයි AB රේඛාව තියෙන්නේ. මෙහෙම නේද AB රේඛාව තියෙන්නේ? පේනවනේ හැමෝටම. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා CD රේඛාව. මෙහෙමනේ CD රේඛාව තියෙන්නේ. පැහැදිලිනේ? පුතේ මෙතන අංශක 140යි නා. මෙතනත් අංශක 140ක් තියෙන්න ඕනේ නේද? ඇයි මේ දෙන්න මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. ඕගලන්ට පේනවා A මෙතන O ලක්ෂය AOD හා COB කියන්නේ ප්‍රතිමුඛ කෝණ. මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම AOD. ඉතින් AOD නේ මෙන්න මේ කෝණය නේ මේ EO කියන රේඛාව කොහෙන්ද ආපු රේඛා කොටසක්. හොඳේ AOD COB සමානයි. මේ දෙන්න සමානයි. හේතුව මොකක්ද? ප්‍රතිමුඛ කෝණ. ඒක හැමෝටම පැහැදිලි නේද? මේ කෝණ දෙක සමානයි. මෙයා 140 නම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ එහෙනම්. මේ කෝණය 140ක් නම් මෙන්න මේ කෝණයත් 140ක් වෙන්න ඕනේ. නේද? 140ක් වෙන්න ඕනේ. AOD 140ක් වෙන්න ඕනේ. ඔයාලට පේන AOD ව මෙන්න මේ EO කියන රේඛාවෙන් දෙකකට කඩලා. මෙතන තියෙන 90ක් ඍජු කෝණයක්. එහෙනම් x හොයන්න 140න් 90 අඩු කරන්නයි හලෝ. කීය දෙන්නේ? अंशक 50 දැන් ඔය කියන්නේ යෝග එක නේද? එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් AOD සමානයි COB ප්‍රතිමුඛ කෝණ අපට දීලා තියෙනවා COB අංශක 140යි කියලා. COB සමානයි අංශක 140 බැවින් AOD ද අංශක කීයක් වෙන්න ඕනේද? 140ක් වෙන්න ඕනේ. මම මේ සටහන මකනවා. ඔයාලට පේනවා මෙන්න මේ සටහනෙම මෙතෙන්ට මෙන්න මෙහෙම රේඛාවක් ගහපු එක තමයි උඩු රූපේ කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒකෙන් තමයි වැඩේ වරද්දගත්තේ. හරි? හරි. ඊට පස්සේ එයාත් 140යි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් AOD ව දැන් ඔයගොල්ලෝ වෙන දෙකකට කඩලා තියෙන්නේ. එකක් 90 අනික x. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් x ධන 90 සමානයි 140යි නේ. මේ AOD කියන කෝණය මේ රේඛාවෙන් දෙකකට කඩලා තියෙන්නේ. එහෙනම් x ධන 90ට ඍණ 90ක් පුතේ 140ට ඍණ 90ක්. ධන 90ට ඍණ 90 බිඳුවයි x සමානයි 140න් 90ක් ගියාම කීයද? 50යි. ඉක්මනට ලියාගන්න. නිබන්ධනය බලන්න. නිබන්ධනයේ තව අමාරු ගණන් තියෙනවා. සරල රේඛා තුනක් ඡේදනය වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ වගේවත් ඉස්සෙල්ලා මේක ලියාගෙන ඉන්නකෝ. ඉවරයි සර්. හරි. හරි පුතේ. දැන් ඔන්න අපේ පාඩම ඉවරයි දැන්. හොඳේ අපේ පාඩමේ කෝණ වර්ග ඔක්කොම අපි කතා කරලා තියෙන්නේ. අනුපූරක කෝණ, පරිපූරක කෝණ, බද්ධ කෝණ, සරල රේඛාවක් මත බද්ධ කෝණ, ලක්ෂයක් වටා කෝණ, ප්‍රතිමුඛ කෝණ කොටස් දෙකක් යටතේ කතා කරලා තියෙන්නේ. ගිය සතියේ ගිය මාසේ අන්තිම සතියේ කොටසක් ඕගොල්ලන්ට දාලා ඇත්තේ. දැන් අනිත් කොටස හෙට උදේ වෙනකොට අප්ලෝඩ් වෙනවා බොහෝ විට. මට මයි ටීචර්ස් එකෙන් ගන්න පුළුවන්. හරි. දැන් බලන්න සමහරක් ගණන් දින නිබන්ධනේ මෙන්න මෙහෙම තියෙනවා. සරල රේඛා තුනක් මෙහෙම ඡේදනය වෙන ඒවාක් තියෙනවා. එතකොට ඔයා දන්නවා මෙයයි සමානයි. ඒ දෙන්න ප්‍රතිමුඛ කෝණ දෙකක්. ඒ වගේම තමයි මෙයයි සමානයි නේ. ඒ දෙන්න ප්‍රතිමුඛ කෝණ දෙකක්. ඒ වගේම තමයි මෙයයි සමානයි. ඒ දෙන්න ප්‍රතිමුඛ කෝණ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. හොඳේ. හොඳට බලන්න ඕනේ. ඒ වගේම දැන් ඔයාලා දැක්කනේ අන්තිම ගානේ ප්‍රතිමුඛ කෝණ වගේම සරල රේඛාවක් මත බද්ධ කෝණ සම්බන්ධ කරනවා. ප්‍රතිමුඛ කෝණ වලට. අපි ඉගෙන ගත්ත කෝණ වර්ග එකකට එකක් සම්බන්ධ කරලා දාපු ගණන් තියෙන ඕගොල්ලන්ට නිබන්ධනයේදී.
ඒක නිසා ඒ නිබන්ධනයේ ගණන් මම නිබන්ධනයම කරන්න ඉඩ තියලා දෙනවා අන්තිම ගණන් කීපයක් විතරක් ඔයගොල්ලෝ වෙනම කොළ භාවිතා කරන්න ඕන ඉඩ පොඩ්ඩක් මදි වේවි. ඒක ඔයගොල්ලෝ කරන්න. ඊට පස්සේ අපි පුතේ ලබන සතියේ පටන් ගන්නවා සදිශ සංඛ්‍යා පාඩම. ගොඩාක් වැදගත් පාඩමක්. මොකද ඉදිරියට දිගටම ඕනනවා. සමහර ළමයි 9 වසරේදී සමහර ගණන් හදාගන්න බෑ සදිශ සංඛ්‍යා බැරුව ඒගොල්ලන්ට වීජීය ප්‍රකාශන පාඩම එහෙම කරගන්නම බෑ. ඕගොල්ලන්ට ඉස්සරහට තියෙනවා. වීජීය ප්‍රකාශන දෙකට ඓක්‍ය සුළු කිරීම, අන්තරය සුළු කිරීම සමහරක් අයට ඒවා හරියට කරගන්න බෑ. සදිශ සංඛ්‍යා පාඩම හරියට ඉගෙන ගත්තේ නැති නිසා. අපි පොතේ ලබන සතියේ පටන් ගන්න ඕගොල්ලන්ගේ සදිශ සංඛ්‍යා පාඩම. හරි? එහෙනම් අද දවසෙන් අපි ඔන්න දැන් පාඩම් 3ක් ඕගොල්ලන්ගේ අවසන් කරලා තියෙන්නේ. සියලු දෙනාටම නම් සුබ සතියක් හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන්.